ආයිබෝවන් ආදරණීය දරුවනේ. 6 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය. අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ. ඔබගේ 6 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය නිර්දේශය තුළ පාඩම් 6ක් තිබෙනවා. මේ පාඩම් 6න් අද අපි මේ අලුතෙන්ම ආරම්භ කරන්න යන්නේ 4 වෙනි පාඩම. මොකක්ද දුවේ පුතේ මේ 4 වෙනි පාඩම? යෙදුම් මෘදුකාංග භාවිතයට එහෙම නැත්නම් ඔබේ පොතේ තිබෙනවා යෙදුම් මෘදුකාංග භාවිතය සඳහා මූසිකය හා යතුරු පූර්ව භාවිතය. ටික දිග මාතෘකාවක්. ICT විෂය ඉස්සෙල්ලාම ඉගෙන ගන්න 6 ශ්‍රේණිය දරුවන්ට මූලිකව හුරු වෙන්න ඕන දෘඩාංග උපාංග දෙකක්. මොකද්ද දුවේ පුතේ මං කිව්ව වචනේ? දෘඩාංග උපාංග දෙකක්. හඳුන්වා දීම තමයි මේ පාඩමේ මූලික අරමුණ. කවුද මේ දෙන්න දුවේ පුතේ? මූසිකය දුල පුතාලා දන්නවා මවුස් කිව්වම. යතුරු පූර්ව කවුද? කීබෝඩ්. එතකොට මේ මූසිකය සහ යතුරු පූර්ව ඉංග්‍රීසි වචන වලින් කිව්වොත් මවුස් සහ කීබෝඩ් කොහොමද නිවැරදිව පාවිච්චි කරන්න කියලා. මේ සෑම 6 ශ්‍රේණියට ආපු චූටි දුවේ පුතේකටම උගන්වන්න තමයි මේ පාඩම සකස් කරලා තියෙන්නේ. ඒ වගේම තව අලුත් දෙයක් ඔබට තියෙනවා. යෙදුම් මෘදුකාංග. මේක අලුත්ම නෑනේ. අපි ඉගෙන ගත්තා. ඔබට මතක ඇති. පළවෙනි පාඩමෙත් 6 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයේ පළවෙනි පාඩමෙත් අපි යෙදුම් මෘදුකාංග වචනය ඉගෙන ගත්තා. අන්නේ යෙදුම් මෘදුකාංග භාවිතය කිරීම සඳහා යෙදුම් මෘදුකාංග අපේ කාර්යයන් සඳහා යොදා ගන්න නම් අපට අවශ්‍ය වෙනවා දුවේ පුතේ මවුස් සහ කීබෝඩ් යූස් කරන්න. අන්න ඒ කාර්ය සඳහා ඔබව සවි බල ගන්නවන්න ඔබට මේක තේරුම් කරලා දෙන්න තමයි දුවේ පුතේ මේ පාඩම සකස් කරලා තියෙන්නේ. එහෙනම් අපි 4 වෙනි පාඩම තුලට ගිහිල්ලා බලමු කොහොමද අපි මේ වැඩේ ඉගෙන ගන්නේ කියලා. පාඩම ආරම්භයේදීම ඔබට තියෙන ප්‍රශ්නයක්. පරිගණකය භාවිතයෙන් අපට කළ හැකි කාර්යයන් මොනවාද? මීට කලින් පැවති පාඩම් 3 තුල අපි යම් යම් කරුණු මේ සම්බන්ධයෙන් කතා කරා නේද? දැන් ඒ දැනුමත් එක්ක දුවේ පුතේ අපි පෙළගස්ස ගමු. අපි හොයාගමු පරිගණකය කියන යන්ත්‍රය මේ උපාංගය මේ මැෂින් එක පාවිච්චි කරලා ඇත්තටම මොනවද අපිට කරන්න පුළුවන්? මේක මෙහෙම හිතන්න දුවේ පුතේ. දැන් දෛනික ජීවිතය අපි ගත කරනවා. චූටි දූල පුතාලා ඉගෙන ගන්නවා. ඔයාලගේ දෙමාපියෝ රස්සාවක් කරනවා නේද? අම්මා තාත්තා රස්සාවල් කිහිපයක් කරන්න පුළුවන් එක විට. ව්‍යාපාර කරන්න පුළුවන්. ඔබගේ අයියලා අක්කලා රැකියාවල ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. විවිධ කාර්යයන් කරන දෛනික ජීවිතය තුළ. එතකොට අන්නේ දෛනික ජීවිතය තුළ කරන විවිධ කාර්යයන් මෙන්න මේ පරිගණකය පාවිච්චියෙන් අපිට කරන්න පුළුවන්ද? මම අමතර කතාවක් ඔබට කියාගෙන එන්නේ. අපට ඒව කරන්න පුළුවන්ද? ඔව් ඒව කරන්න පුළුවන්. ඒ දෛනික ජීවිතයේ කාර්යයන් ටික කරගන්න තමයි චූටි දුවේ පුතේ අපි පරිගණකය පාවිච්චි කරන්නේ. අපි මේක කතා කරා කලින් පාඩම් වල. එහෙනම් දැන් මේ අහන්නේ මේ ප්‍රශ්නේම අනිත් පැත්තට. පරිගණකය භාවිතයෙන් අපට කළ හැකි කාර්යයන් මොනවද? අපි කලින් කතා කරේ දෛනික ජීවිතය තුළ තිබෙන කාර්යයන් සඳහා පරිගණකය යොදා ගන්න පුළුවන්ද ඒ මොනවද කියලා. දැන් ඒක අනිත් පැත්ත කතා කරනවා. පරිගණකය භාවිතයෙන් අපට කළ හැකි කාර්යයන් මොනවද? හොඳයි. අපි පෙළගස්ස ගමු දුවේ පුතේ මොනවද සාමාන්‍ය ජීවිතයේදී අපට පරිගණකය පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල්? එකිනෙක ගනිමු. අපට කරන්න පුළුවන් පුතේ එක දෙයක් තමයි අපට පුළුවන් ඩොකියුමන්ට්ස් හදන්න. ඩොකියුමන්ට්ස්. අපි සිංහලෙන් කියන පුතේ ලේඛන සකස් කිරීම. පරිගණකය භාවිත කරලා අපට පුළුවන් දුවේ පුතේ ලේඛන සකස් කරන්න. මොකක්ද චූටි දුවේ පුතේ ලේඛන සකස් කරනවා කියන්නේ? ගමු මේ වගේ උදාහරණයක්. හිතන්න ඔබේ පාසලේ විදුහල්පතිතුමා ඉන්නවා. ඔහුට හෝ ඇයට අවශ්‍ය වෙනවා යම්කිසි ලිපියක් කලාප කාර්යාලයට යවන්න. එතකොට මේ ලිපිය කලාප කාර්යාලයට යවන්න ඔහුට ක්‍රම දෙකකින් පුළුවන් මේක සකස් කරන්න. මොකක්ද ඒ ක්‍රම දෙක? කොලයක් අරන් මේක අතින් ලියන්න පුළුවන්. ඒක එච්චර ගුණාත්මක බවින් අඩු නිසා
දෙවෙනි ක්‍රමය වෙන පරිගණකය භාවිත කරලා මේ ලිපිය සකස් කරන්න පුළුවන්. ඒතර අන්නේ ලිපිය ඒක ලේඛනයක් ඩොකියුමන්ට් එකක්. ඔන්න උදාහරණයක්. මීට අමතරව මේ දූල පුතාලගේ අම්මලා තාත්තලා ඕන වෙනවා ඔයාලා පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට මොකක් හෝ රාජකාරී ලිපියක් යවන්න. ඉල්ලීමක් සේවා ඉල්ලීමක් එහෙම නිකන් හිතන්න මොනවද ලිපියක් යවන්න අවශ්‍යයි. ඒ වෙලාවට අර විදුහල්පතිතුමා කරා වගේ ඔබේ අම්මට හෝ තාත්තට පුළුවන් චුටි දුවේ පුතේ මේක අතින් ලියලා යවන්න. එහෙම නැත්නම් පරිගණකයෙන් මේක සකස් කරන්න පුළුවන්. අන්න එහෙනම් පරිගණකයෙන් ලේඛන සකස් කරන්න පුළුවන්. මෙන්න ඊට වැදගත් කාර්යය. මේ විතරද? නැහැ. අපි පරිගණකය පාවිච්චි කරලා තව රසවත් දෙයක් කරනවා. මොනවද පුතේ? අපි චිත්‍රපට නරඹනවා. එහෙනම් අපිට චිත්‍රපට නරඹන්න පුළුවන් දුවේ පුතේ පරිගණකය පාවිච්චි කරලා. චිත්‍රපට හෝ වෙනත් මොන හෝ වීඩියෝ දර්ශන නරඹන්න පුළුවන්. එහෙම හිතා ගන්නකෝ. තව කරන්න පුළුවන් දෙයක් තමයි අපිට ගීත ශ්‍රවණය කරන්න පුළුවන්. මං ගීත කියලා කෙටින් ලියන්න. දරුවන්ට පුළුවන් වැඩිහිටියන්ට පුළුවන් ගීත ශ්‍රවණය කරන්න. අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා අන්තර්ජාලයේ තියෙන චිත්‍රපට භාගත කරගෙන බලන්න පුළුවන්. නැත්තම් අන්තර්ජාලය තුල ඉඳගෙන මාර්ගගතව කියන්නේ පුතේ අපි භාගත කරගන්න තු හැමම අන්තර්ජාලයේ යම් තැනක තිබෙන චිත්‍රපටයක් නරඹනවා. ඔන්ලයින් කියලා කියනවා. ඊට අමතරව ඒ ආකාරයෙන්ම ගීත ශ්‍රවණය කරන්නත් පුළුවන්. මෙච්චරද අපි පරිගණක පාවිච්චි කරන්නේ? නැහැ. අපිට තව පුළුවන්. අපිට පුළුවන් චිත්‍ර අඳින්න. දූල පුතාලට මතකයි නේද? Microsoft Paint මෘදුකාංගය පාවිච්චි කරලා අපි පහුගිය 3 වෙනි පාඩමේදී කොහොමද චිත්‍ර අඳින්නේ කියලා අපි පුහුණු වුණා. හරි. එහෙනම් අපිට චිත්‍ර අඳින්නත් පුළුවන් පරිගණකය පාවිච්චි කරලා. බලන්න දැන් ගොඩාක් කාර්යයන්නේ. ගීත ශ්‍රවණය කරන්න විතරද? අපි හිතමු කිසියම් 6 ශ්‍රේණියේ චූටි දුවෙක් පුතෙක් ඉන්නවා. එහෙම නැත්නම් චූටි දුවෙක් පුතේගේ අයියා අක්කා කෙනෙක් ඉන්න. හොඳට සංගීතය හදාරන. ඔහුට හෝ ඇයට පුළුවන් සංගීත කණ්ඩ නිර්මාණය කරන්න. හොඳින් සංගීතය හදාරලා. අන්නේ වැඩේට මෙයා පාවිච්චි කරන්න පුළුවන්. අපි කියන මියුසික් කොම්පෝස් කරනවා කියලා. සංගීත කාණ්ඩයක් නිර්මාණය, සංගීත නිර්මාණයන් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ගීත නිර්මාණය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ගීත ශ්‍රවණයට විතරක් නෙවෙයි පුතේ. අපිට පුළුවන් සංගීත නිර්මාණ කටයුතු වලට. මම කෙටියෙන් ලියන්න. සංගීත නිර්මාණ කටයුතු වලටත් අපිට පරිගණකය පාවිච්චි කරන්න පුළුවන්. තව මෙහෙම හිතන්න. ඔබ විවේකීව ඉන්න වෙලාවක හෝ එහෙම නැත්නම් විනෝද චාරිකාවක් ගිය වෙලාවක පාසලේදී හෝ කොයි හෝ තැනකදී ඔබ ගත ඡායාරූප තියෙනවා. ඔබට මේ ඡායාරූප ටිකක් එඩිට් කරගන්න ඕන. අපි කියමු එක විනෝද චාරිකාවක ඔබේ යාළුවෙක් නැහැ. ඔබට ඒ ඡායාරූපේ යාළුවෝ හිටියනම් හොඳයි කියලා හිතෙනවා. ඔබට පුළුවන් ඒ ඡායාරූපය පරිගණකය තුළට අරගෙන ඒක එඩිට් කරලා ඔබේ යහළුවගේ වෙනත් අවස්ථාවක ගත්ත ඡායාරූපයකින් ඔහුගේ කොටස කපලා අරගෙන ඔහුගේ සිරුර ඔහු ඉන්න කොටස මේ ඡායාරූපයට බද්ධ කරන්න පුළුවන්. ඒතකොට ඔබත් එක්ක ඉන්නවා සමානයි. පාසලේ වැඩසටහනකදී ඔබට මිස් වෙච්ච යාළුවෙක් ඔබේ ඡායාරූපයට ඇඩ් කරගන්න පුළුවන්. අන්න එහෙනම් මොකද පුතේ මේ ඡායාරූප සංස්කරණය කිරීම කරන්නත් පුළුවන් පරිගණකය පාවිච්චි කරලා. අපි එකක් නෝට් කරගමු. හොඳයි. ඡායාරූප සංස්කරණය කරන්නත් පුළුවන්. බලන්න කාර්යයන් ගොඩක් කිව්වා. මම ප්‍රධාන වශයෙන් කිව්වා ඩොකියුමන්ට්ස් ලේඛන සකස් කරනවා, චිත්‍රපට නරඹනවා, ගීත ශ්‍රවණය කරනවා, චිත්‍ර අඳිනවා, සංගීත ඛණ්ඩ නිර්මාණය කරනවා, ඡායාරූප සංස්කරණය කරනවා. මේ පමණද? නෑ, තව ගොඩාක් වැඩ කරන්න පුළුවන්. අපි තව ටිකක් එහාට ගිහලා බලමු. තව මොනවද පුතේ අපිට කරන්න පුළුවන් දේවල්? හිතන්න
යම් දරුවෙක්ට අවශ්‍යයි කාටුන් එකක් නිර්මාණය කරන්න. ඔව් කාටුන් නිර්මාණය කරන්න පුළුවන්. ඔබට මේ කරන්න පුළුවන් කාර්යයන් ගැන හොඳ අවබෝධයක් දෙන්න මම උත්සාහ කරන්නේ. යම් ළමයෙකුට අවශ්‍යයි කාටුන් නිර්මාණය කරන්න. නැත්නම් වැඩිහිටියෙකුට කාටුන් නිර්මාණය කරන්නත් පුළුවන් පුතේ. අපිට කාටුන් බලන්නත් පුළුවන් පරිගණකෙන් කාටුන් නිර්මාණය කරන්නත් පුළුවන්. කොච්චර ෂෝක්ද නේද? බලන්න අපිට කරන්න පුළුවන් දේවල් කොච්චරද නේද? ශබ්ද එහෙම නැත්නම් හඬ පටිගත කිරීම කරන්නත් පුළුවන්. දැන් දුවල පුතාලට තේරෙනවා. කරන්න පුළුවන් වැඩ මා මේ දෙපසම ලියලා තියෙනවා. තවත් දිග ලැයිස්තුවක් හදන්න පුළුවන් අපට. 100ක 200ක විතර ලැයිස්තුවක් හදන්න පුළුවන් කරන්න පුළුවන් වැඩ. මීට අමතරව දුවේ පුතේ අපට පුළුවන් අන්තර්ජාලය හරහා මේ දැන් කරනවා වගේ ඉගෙන ගන්න පුළුවන්. අන්තර්ජාලය පාවිච්චි කරලා අපට මාර්ගගතව ඉගෙන ගන්න පුළුවන්. ඔබට සමහර විට ගුරුවරු ගන්නලා ඇති සජීවීව ගුරුවරයා ඔබට උගන්වනවා. එහෙනම් අපි කියනවා මොකද්ද පුතේ? අපේ ඉගෙනුම් කටයුතු කරන්නත් පුළුවන්. නේද? මම පොදුවේ ලියනවා ඉගෙනුම් කටයුතු කියලා. මෙන්න මේව කරන්නත් පුළුවන්. මීට අමතරව දුර බැහැරක ඉන්න අපේ කෙනෙක් එක්ක අපට දුවේ පුතේ සංනිවේදනය කරන්න පුළුවන්. මොකක්ද මේ සංනිවේදනය කියන්නේ? සාමාන්‍ය දුරකථන ඇමතුමක් අරගෙන කෙනෙකුට කතා බහ කරනවා වගේ අපට පුළුවන් මේ පරිගණකය පාවිච්චි කළා. මේ පරිගණක උපාංගය පාවිච්චි කළා අපට පුළුවන් පුතේ කෙනෙක් එක්ක අදහස් වමාරු කරගන්න. ඕනම දුරක ඉන්න. එයාව බලාගෙන කතා බහ කරන්නත් පුළුවන්. වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමයට හෝ රුජුව දෙදෙනෙක් අතර වීඩියෝ දුරකථන හෝමාරුවක් වශයෙන්. මේක අන්තර්ජාලය හරහා කරන්නේ. අන්තර්ජාලය හරහා මේ වැඩේ කරන්න දුවේ පුතේ අපට කවුද? පරිගණකයක් ඕන. මෙන්න පරිගණකයෙන් කරන්න පුළුවන් ගොඩක් වැඩ. මේ sannivedana තුළටම එකතු වෙනවා දුවේ පුතේ. අපිට විද්‍යුත් ලිපි නැත්නම් විද්‍යුත් හැපැල් ලිපි යවන්න පුළුවන්. මම එකත් එකතු කරන්නම්. මේක sannivedana තුළට ඇතුල් වෙනවා පුතේ. හොඳේ. නමුත් අපේ චූටි දූල පුතාලට මතකෙටින් ලේසි වෙන්න මම වෙනම ලියනවා විද්‍යුත් හැපැල් ලිපි යවීම කරන්න පුළුවන්. අන්තර්ජාලය තුළ බොහෝ තොරතුරු ගවේෂණය කරන්න පුළුවන් නේද? පොදුවේ ගන්නම් මම මෙතන අන්තර්ජාලය කියලා. අන්තර්ජාලය පරිහරණය කරන්න පුළුවන්. එහෙනම් මේ විදිහට පුතේ සෑහෙන කාර්යයන් ප්‍රමාණයක් මේ එක පරිගණකයකින් කරන්න පුළුවන්. එක යන්ත්‍රයකින් කරන්න පුළුවන්. ටිකක් අපි හිතුවොත් අපි සාමාන්‍යයෙන් දන්න මේව කරන්න පුළුවන් කියලා. ටිකක් අපි ගැඹුරට ගිහලා හිතුවොත් ඔන්න අපිට පොඩි ඔළුවට එන පොඩි අමුතු අදහසක්. හිතුවොත් හොඳට. එක යන්ත්‍රයකින් මේ ඔක්කොම කරන්නේ කොහොමද? අපි දන්නවා වොෂින් මැෂින් එක රෙදි සෝදන යන්ත්‍රය ගත්තොත් ඒකෙන් කරන්නේ රෙදි සෝදන සහ ඒක රෙදි වීලන කාර්යය විතරයි. ඒ රෙදි සම්බන්ධ කාර්යය විතරයි. රූපහානි යන්ත්‍රයෙන් අපි වැඩසටහන් නරඹනවා. ගුවන්විදුලි යන්ත්‍රයකින් ශ්‍රවණය කරනවා වැඩසටහන් ගීත. ඊළඟට අපි ගත්තොත් වාහනයක් අපි ගමන් කරන්න පාවිච්චි කරනවා. වෙනත් යන්ත්‍ර ඔබ දැකලා ඇතිනේ. මේ සෑම යන්ත්‍රයක්ම ගත්තොත් මොකක් හරි එක් කාර්යයක් හෝ කාර්යයන් දෙකක් තමයි කරන්නේ. පරිගණකයේ අපි මෙතන නොලිව්ව කාරණා එක ගත්තම කාරණා නැත්තම් කාර්යයන් 100 ගණනක් කරන්න පුළුවන්. දැන් දූල පුතාලා කවදාද හිතුවද? නිකමට හිතලා බැලුවද කොහොමද මේක මෙහෙම වෙන්නේ කියලා? එකම හැඩේ එකම විදිහේ යන්ත්‍රයක් ඇතුලේ මම එකම හැඩේ කියලා දහස් කරේ පුතේ ඇතුලේ තියෙන කොටස් කිසිවක් වෙනස් නොකර ඒ විදිහටම තියෙද්දි අපි කොහොමද එක කාර්යයන් කරගන්නේ? මේක හරි පුදුමාකාරයි. හොඳට හිතුවොත් තේරෙනවා මේක පුදුමාකාර වැඩක් කියලා. එහෙනම් දුවේ පුතේ දැන් අන්න එතෙන්ටයි මම ඔබගේ අවධානය යොමු කරන්න දුවේ පුතේ. මෙච්චර වූ කාර්යයන් ප්‍රමාණයක් කොහොමද එකම එක යන්ත්‍රයක් කරන්නේ? මේකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න ඕන. විශේෂ හැකියාවක් තියෙන්න ඕන. ඔව් පරිගණකයට තියෙන විශේෂ හැකියාවක්. එයාට ඉන්න විශේෂ යාළුවෙක්. එයාට ඉන්න විශේෂ පහසුකමක් හැකියාවක් තියෙනවා.
මම චුට්ටකින් කියන්නම් මොකක්ද හැකියාව මොකක්ද පහසුකම කියලා. මෙන්න මේ මාතෘකාව බලන්න දුවේ පුතේ. එතකොට ඔබට මේ උත්තරේ හොයාගන්න පුළුවන්. පරිගණකයේ භාවිතයෙන් විවිධ කාර්යයන්. මෙන්න මේ කලින් කිව්වා වගේ විවිධ කාර්යයන් ඔක්කොම ලියලා නැහැ. අපි කිහිපයක් තෝරගෙන ලිව්වා. මේව තවත් දුරටත් පුංචි පුංචි කොටස් වලට කඩන්න පුළුවන්. චිත්‍රපටි බලන්න පුළුවන්, චිත්‍රපටි හදන්න පුළුවන්. ගීත ශ්‍රවණය කරන්න පුළුවන්, ගීත රෙකෝඩ් කරන්න පුළුවන්. හරි නේද? චිත්‍ර අඳින්න පුළුවන්, අඳපු චිත්‍ර බලන්න පුළුවන්. තව කෙනෙක් අඳපු චිත්‍රයක් සංස්කරණය කරන්න පුළුවන්. යෝග තව ගොඩාක් කොටස් වලට කැඩෙනවා. මෙන්න මේ වගේ ඉතා විශාල වූ කාර්යයන් ප්‍රමාණයක් පරිගණක භාවිතයෙන් ඉටු කරගන්න අපට උපකාරී වන්නේ කවුද? මෙන්න මේ කවුද කියන කෙනාට ලැබෙන උත්තරේ මත තමයි අර මම කලින් කිව්ව ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ. කොහොමද මේක වෙන්නේ? මෙච්චර වැඩ ගොඩක් තනි එක යන්ත්‍රයක් කරන්නේ කොහොමද? එකම එක යන්ත්‍රයක් තුල කිසිදු කොටසක් වෙනස් නොකර එම යන්ත්‍රයම පාවිච්චි කළා. මම ආයි කියන යම් යන්ත්‍රයක අභ්‍යන්තර තිබෙන කිසිම කොටසක් වෙනස් නොකර ඒ විදිහට මේ යන්ත්‍රය පාවිච්චි කළා එකිනෙකට වෙනස් කාර්යයන් ගණනාවක් කොහොමද කරගන්නේ? කවුද ඒකට උදව් කරන්නේ? උදව් කරන කෙනෙක් ඉන්න ඕන. එහෙම කරන කෙනෙක් ඉන්න ඕන. ඇත්ත. එහෙම කරන කෙනා තමයි පුතේ මෙන්න මෙයා ඒකට උදව් කරන්නේ. කවුද? මෘදුකාංග. මෘදුකාංග තමයි මේ වැඩට උදව් කරන්නේ. මා මොහොතකට කලින් කිව්වා වගේ පරිගණකයේ අභ්‍යන්තරේ මොනවද තියෙන්නේ? අපි ඉගෙන ගත්ත CPU තියෙනවා. අර input output devices, storage devices, communication devices මතකයිනේ මේ ටික. ආචායන උපාංග, ආදාන ප්‍රතිදාන උපාංග, sannivedana උපාංග, මධ්‍ය සැකසුම් ඒකකය. මේවා වෙනස් නොවි කරන කාර්යයන් වෙනස් වෙනවා. එහෙම වෙන්නේ පරිගණකයේ තුල ඉන්න මෘදුකාංග කියලා කට්ටියක්. අපි මෙයාට ඉංග්‍රීසියෙන් කියන දුවේ පුතේ මා වෙනත් වර්ණයක් කරන් ලියන්න. software. මා මේ ගැන කලින් කියලා තියෙනවා ඔබට. අපි software ගැන සාකච්ඡා කරලා තියෙනවා. පරිගණකයේ භාවිතයෙන් විවිධ කාර්යයන් ඉටු කරගන්න පරිගණකයට නැත්තම් අපට මේ වැඩේ කරලා දෙන්න උපකාරී වෙන්නේ කවුද? මෘදුකාංග. නිකම්ම මෘදුකාංග කියන්න බෑ. මම කිව්වේ යන්ත්‍රය වෙනස් කරන්නේ නැතුව එකම යන්ත්‍රයෙන් විවිධ කාර්යයන් කරන්නම් විවිධ මෘදුකාංග තියෙන්න ඕන. ඔන්න ඔකයි වැඩේ පුතේ. කලින් ස්ක්‍රීන් එකට යමු පොඩ්ඩක්. ලේඛන හදන්න, ඩොකියුමන්ට් ක්‍රියේට් කරන මෘදුකාංග තියෙනවා. චිත්‍රපට නරඹන්න, ගීත ශ්‍රවණය කරන්න වෙනම මෘදුකාංග තියෙනවා. අපි කියනවා ප්ලේයර් software කියලා. 10ක මෘදුකාංග. චිත්‍රයක් අඳින්න Microsoft Paint වගේ graphic නැත්තම් චිත්‍රක මෘදුකාංග තියෙනවා. සංගීත නිර්මාණය කරන්න, music compose කරන්න වෙනම මෘදුකාංග තියෙනවා. ඡායාරූප සංස්කරණය කරන්න වෙනම Photoshop වගේ මෘදුකාංග තියෙනවා. photo editing softwares. අන්තර්ජාලය සැරිසරන්න web browser එකක් තියෙනවා. තව search engine තියෙනවා. නේද? සෙවුම් යන්ත්‍ර, web අතරික්සු මේ වචන අපි ඉස්සරහට ඉගෙන ගන්න දුවේ පුතේ. මේ පැත්තෙන් බැලුවම කාටුන් නිර්මාණය කරන්න 3D animation වගේ software තියෙනවා. මේ නිකම් මේ කියන වචන චුට්ටක් දල වශයෙන් ඔළුවේ තියාගන්න යුරු දුවේ පුතේ. මෙන්න මේ වගේ පුතේ අපිට ඉගෙන ගන්න විද්‍යුත් තැපැල් ලිපියවන්න, sannivedanaya කරන්න එකිනෙකට වෙනස් එකිනෙකින් වෙනස් වූ කාර්යයන් කරන මෘදුකාංග කොච්චර වගේ තියෙනවද? මිලියන ගණනක් තියෙනවා. ඔබ විශ්වාස කරන්න දුවේ පුතේ මෘදුකාංග මේ වන විට මිලියන ගණනක් තිබෙනවා. එතකොට මෘදුකාංග කියලා බෑ. මොන මෘදුකාංගද? කුමන මෘදුකාංගද මේ වැඩේ කරන්නේ? මම මෘදුකාංග වර්ගීකරණයකුත් මේ චූටි දූල පුතාලට කලින් පාඩම් වල ඉගෙනුවා. ඔබේ ටෙක්ස්ට් බුක් එකේ තිබෙනවාට වඩා ඔබේ තොරතුරු තාක්ෂණ කියවීම පොතේ තිබෙනවට වඩා පොඩ්ඩක් එහාට ගිහලා මම කියලා දුන්නේ මෙන්න මේ පාඩමේදී මට මේක පහසුවෙන් තේරුම් කරලා දෙන්න. මෘදුකාංග වර්ග කරා පද්ධති මෘදුකාංග සහ යෙදු මෘදුකාංග කියලා. මම කිව්වා පද්ධති මෘදුකාංග තිබෙන්නේ පරිගණක පද්ධතිය මෙහෙවන්න. පද්ධතියේ කාර්යයන් ටික කරලා දෙන්න.
තවත් වචනෙන් කිව්වොත් පරිගණක පද්ධතිය සක්‍රියව පවත්වා ගන්න අවශ්‍ය මෘදුකාංග. මෘදුකාංග වලට අපි කියව උපදේශ මාලාවන් කියලා. පරිගණකයේ ක්‍රියාත්මක කරන අවශ්‍ය උපදේශ මාලාවන් ටික. පැහැදිලි නේද? හොඳයි. එතකොට යෙදුම් මෘදුකාංග කියලා කිව්වේ කවුද? මං ඒ වෙලාවේ කිව්වා මේ චූටි දුවල පුතාලට මතක ඇති මට විශ්වාසයි පරිශීලකයා වන අපේ මං කෙටියෙන් කියන්නම් පරිශීලකයාගේ කාර්යයන් ඍජුවම ඉටු කිරීම සඳහාම සකස් කළ මෘදුකාංග. මොනවද පුතේ? පරිශීලක කාර්යයන් ඉටු කිරීම සඳහාම නැත්තම් ඍජුවම ඉටු කිරීම සඳහාම සකස් කළ මෘදුකාංග. එහෙනම් පරිශීලක කාර්යයන් එකිනෙකට වෙනස් නේ පුතේ. අපි මේ ඉගෙන ගත්තේ මෙතන. මතක් කරගත්තේ. මේ එකිනෙකට වෙනස් පරිශීලක කාර්යයන් ගොඩාක් කරන්න එකිනෙකට වෙනස් මෘදුකාංග වෙනත් වචනකින් කිව්වොත් යෙදුම් මෘදුකාංග අවශ්‍යයි. එකිනෙකට වෙනස් යෙදුම් මෘදුකාංග. එහෙනම් දැන් දූල පුතාලට තේරුණා කොහොමද පරිගණකයක් විවිධ කාර්යයන් කරන්නේ. එයාට ඉන්න උදව්වට යෙදුම් මෘදුකාංග. පරිගණකයේ දෘඩාංග කොටස් වෙනස් නොකර පරිගණකයේ පද්ධති මෘදුකාංගත් වෙනස් නොකර එකිනෙකට වෙනස් කාර්යයන් රාශියක් මිලියනයක් උනත් කරන්න පුළුවන් පරිගණකයක් පාවිච්චි කළා. ඒ සඳහා එකිනෙකට වෙනස් මිලියනයක් පවන වූ ඊට වඩා වැඩි වූ යෙදුම් මෘදුකාංග තොගයක් තිබෙනවා. එක එක සමාගම් විවිධ සංවිධාන ආයතන පුද්ගල කණ්ඩායම් තමයි මේ මෘදුකාංග නිර්මාණය කරන්නේ දුවේ පුතේ. මම ඉංග්‍රීසි වචනේ මෙතන ලියන පුතේ. මේකට කියනවා අපි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා. හරිම ලේසි මේක මතක තියාගන්න. දැන් ඔබ දන්නවා යෙදුම් මෘදුකාංග කියන්නේ කවුද? බලමු මෙයාට නිශ්චිත නිර්වචනයක් තියෙනවා අපි හදාගත්ත. නිශ්චිත නිර්වචනයක් කිව්වට මෙහි කාර්ය මත හැදෙන පොදු නිර්වචනයක් මේ තිබෙන්නේ. විවිධ ආයතන පාර්ශවයන් පුද්ගලයන් මෙයා විවිධාකාර නිර්වචනය කරනවා. හැබැයි මෙම පොදු අදහසේ තුළ තියෙන්න ඕන. මොකක්ද දුවේ පුතේ යෙදුම් මෘදුකාංග එහෙම නැත්නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ? ඍජුවම හරි වැදගත් වෙනවා මේ වචනේ. මෙතන මේ බලන්න ඍජුවම පරිශීලක අවශ්‍යතා ඉටු කිරීම සඳහාම නිර්මාණය කරන ලද මෘදුකාංග වර්ගයකි. ඍජුවම පරිශීලක අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහාම නිර්මාණය කරන ලද මෘදුකාංග වර්ගයක් තමයි දුවේ පුතේ යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ. පැහැදිලි නේද? මෙවැනි වූ යෙදුම් මෘදුකාංග භාවිතයෙන් අර අපි කලින් කතා කර මෙන්න මේ වගේ කාර්යයන් රාශියක් කරන්න පුළුවන්. මේ හැම කාර්යයක් කරන්නම වෙන වෙනම යෙදුම් මෘදුකාංග එකක් හෝ රාශියක් තිබෙනවා. මොකක්ද ඒ කතාව? එකක් හෝ රාශියක් කියන්නේ චිත්‍ර අඳින්න අපි ඉගෙන ගත්තේ Microsoft Paint විතරයි. ඒ වගේ ඒක විතරක් නේ තව ගොඩාක් software තියෙනවා. එක එක ආයතන සමාගම් නේද? සංවිධාන නැත්තම් පුද්ගලයෝ විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග. ගීත ශ්‍රවණය කරන්න player softwares ගොඩාක් තියෙනවා. දහස් ගණනක් තියෙනවා. දැන් මේ චූටි දුවට පුතාට තේරෙනවද කොහොමද මෘදුකාංග නැත්තම් යෙදුම් මෘදුකාංග මිලියන ගණනක් තියෙන්නේ? එකම කාර්ය කරන්නත් විවිධ ආයතන විවිධ පුද්ගලයෝ තම තමන්ට කැමති ආකාර මෘදුකාංග හදලා ලෝකෙට ලබා දෙනවා. පුද්ගලයන්ට පරිශීලකයන්ට ලබා දෙනවා. අපිට මේ අතරින් කැමති එකකට හුරු වෙලා පාවිච්චි කරන්න පුළුවන්. එකකට හෝ දෙකකට හෝ කිහිපයකට. තේරුණාද? හරි. එහෙනම් අපි කතා කරමින් හිටියේ මේ වැඩේට මේ විවිධ කාර්යයන් තනි පරිගණකයකින් කරන වැඩේට උදව් කරන්නේ කවුද? යෙදුම් මෘදුකාංග. මෙන්න දුවේ පුතේ යෙදුම් මෘදුකාංග කියන්නේ කවුද කියලා අපි නිර්වචනයකුත් ඉගෙන ගත්තා. දැන් පාඩමට හොඳ ප්‍රවේශයක් ගත්ත අපේ දරුවෝ පාඩම ඇතුළට ආවා. ඔබට තේරෙනවා පාඩම ආරම්භයේම තිබුණු වචනය. මොකක්ද අපි ගිහින් බලමු. යෙදුම් මෘදුකාංග භාවිතයට මූසිකය හා යතුරු පූර්ව භාවිතය. පළවෙනි කෙනා අපි හරියටම තේරුම් ගත්තා. ඇයි අපි යෙදුම් මෘදුකාංග භාවිත කරන්නේ? අපේ වැඩ කරගන්න. හරි නේද? දැන් අපේ වැඩ කරගන්න කොහොමද
යෙදුම් මෘදුකාංග භාවිත කරන්නේ අන්න ඒකට අවශ්‍යයි මවුස් එක කීබෝඩ් එකේ. එකිනෙකට වෙනස් වූ අපගේ කාර්යයන් ඉෂ්ට කරගන්න සන්තෘප්ත කරගන්න අපට එකිනෙකට වෙනස් යෙදුම් මෘදුකාංග රාශියක් පාවිච්චි කරන්න වෙනවා. පාවිච්චි කරන අවස්ථාව තිබෙනවා පුළුවන්. ඒ සඳහා අපට මූසිකය මවුස් සහ කීබෝඩ් පාවිච්චි කරන්න වෙනවා. පාවිච්චි කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් අපි බලමු මෙන්න මේ කියන යෙදුම් මෘදුකාංග මොකක්ද පරිගණක ඇතුළේ දැන් කරන්නේ කොහොමද එයා වැඩ කරන්නේ කියලා. යෙදුම් මෘදුකාංග කුමක් කරන්නේද? මේ ඉන්නවා කෙනෙක් මේ පැත්තෙන් තිබෙනවා පරිගණකය. හරි නේද? ඔබට පුරුදු වෙනම අලුත් වචනයක් කියලා දෙනවා. මේකට කෙටියෙන් කියන පුතේ PC කියලා. මොකද PC. PC කියන්නේ personal computer කියන එක. පොඩක් ලියා ගන්න පුතේ ඔයා. මේ සාමාන්‍ය භාවිතයේදී අපට වැදගත් වෙන වචන මේවා. මේවා ගැන ඉස්සරහට කතා කරනවා. මේකට සිංහලෙන් කියනවා දුවේ පුතේ පුද්ගල පරිගණක. මට මේ වචන තිබ්බනම් හොඳයි කියලා හිතුණා ඔයාලට මේ පාඩම මේ කොටස කියලා දෙද්දී. පුද්ගල පරිගණක. මම නිකන් පොඩි හැඳින්වීමක් කරන්නම් ඇයි මේ PC කියන්නේ ඇයි මේ පුද්ගල පරිගණක කියන්නේ කියලා. යම් පුද්ගලයෙකුට පමණක් එක්වරකදී පාවිච්චි කළ හැකි ආකාරයේ පරිගණක. දැන් ඔබේ නිවසේ ලැප්ටොප් පරිගණකයක් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් හෝ පාම් ටොප් කියන්නේ ටැබ් පරිගණකයක් තියෙනවා නම් එක සැරයකට එක්කෙනායි පාවිච්චි කරන්න පුළුවන්. දෙතුන් දෙනෙකුට පාවිච්චි කරන්න බෑ. එහෙනම් තනි පුද්ගලයෙකුට පාවිච්චි කරන්න හැකි වෙන ආකාරයෙන් සකස් කළ පරිගණක තමයි පුද්ගල පරිගණක. මේවා තමයි ලෝකේ වැඩිපුරම තිබෙන පරිගණක වර්ගය. හොඳයි. එතකොට මෙන්න PC එකක් තියෙනවා පුතේ. නැත්තම් කම්පියුටර් එකක් තියෙනවා, පර්සනල් කම්පියුටර් එකක්. මෙන්න ඉන්න පරිශීලකයා. මේ ඉන්නේ යූසර්. හරි. අපි කියනවා පරිශීලකයා කියලා. හරි. පරිශීලකයට යම් යම් කාර්යයන් කරගන්න අවශ්‍යයි. දැන් අපේ පාඩම් කොටසට එමු. අපි කතා කරන්නේ මොකද්ද? යෙදුම් මෘදුකාංග මොකද්ද කරන්නේ පරිගණකය තුල? මොකටද මොකක් කරන්නද කියලා අහන්නේ. පරිශීලකයාගේ කාර්යයන් ඉටු කළ දෙන්නේ යද්දි මෙයා මොකද්ද කරන්නේ? මෙයා මෙන්න මෙතන අතරමැදියෙක් වශයෙන් ඉන්න පුතේ. පරිගණකයේ කියන දෘඩාංග ගොඩත් පරිශීලකයාත් අතර අතරමැදියෙක් වශයෙන් ඉන්නවා. මේකම සරලව කියලා දෙන්න. පරිශීලකයට හිතන්න අවශ්‍යයි මෙයාට ලේඛනයක් සකස් කරන්න අවශ්‍යයි කියලා හිතා ගන්න. ඔබ හිතන්න. ඔන්න පරිශීලකයට අවශ්‍යයි ලේඛනයක් සකස් කරගන්න. ඩොකියුමන්ට් එකක්. මේක අපි ලේඛනය කරමු. ඩොකියුමන්ට් එකක් හදන්න ඕන නම් මෙයා පරිගණක ගාවට ආයනවා. පරිගණක ඇතුළේ තියෙනවා ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, ආචයන උපාංග, මධ්‍ය සැකසුම ඒකකය, සංවේදන උපාංග, මහපූර්ව සමග. දැන් පරිශීලකයා ඇවිල්ලා කටින් කතා කරලා කියනවද මට මෙන්න මේ ලේඛනයක් හදලා දෙන්න කියලා? එහෙම කිව්ව මේ වැඩේ කරනවද? නෑ. එහෙම තාක්ෂණයක් නෑ. එහෙම වැඩක් කරන්නේ නෑ. දරුවෝ දන්නවා. මෙතන මේ උපාංග වලින් කවුද මේ ලේඛනේ හදලා දෙන්නේ? පරිශීලකයට මොකක් හෝ ලේඛනයක් හදලා දෙන්නේ කියලා විශේෂ උපාංගයක් පරිගණකය තුල නෑ. ඒතර කවුද මේ ලේඛනේ හදලා දෙන්නේ? තවත් විදිහකින් කිව්වොත් මෙයාට ගීතයක් ශ්‍රවණය කරන්න ඕන. පරිශීලකයෙක් ඇවිල්ලා ඉල්ලීමක් කරාම ගීතයක් ශ්‍රවණය කරන්න අවස්ථාවක් හදලා දෙන්න විශේෂ උපාංගයක් දෘඩාංගයක් නැහැ පරිගණකය තුල. ඒතර කවුද මේ වැඩේ කරලා දෙන්නේ? මොන ප්‍රශ්න දෙකයි. එහෙනම් ලේඛනයක් හදලා දෙන්න හෝ ගීතයක් ධාවනය කරලා දෙන්න එහෙම කිසිම උපාංගයක් පරිගණකය තුල වෙන් කරලා නැහැ. මේ සඳහා පරිගණකය තුල තිබෙන ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග මතක් කරගන්න චුටි දුවේ පුතේ. ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, ආචයන උපාංග සහ විශේෂයෙන් මධ්‍ය සැකසුම ඒකකය. අපි සංවේදන උපාංග පොඩ්ඩක් පැත්තකින් තියමු මේ වෙලාවේ. මෙන්න මේ වර්ග හතර. කවුද පුතේ? ආදාන, ප්‍රතිදාන,
ආශායන සහ මධ්‍ය සැකසුම් ඒකකය. මෙන්න මේ කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩේ කරන්න ඕන. එයාලා එකතු කරන්නේ කවුද පුතේ? අන්න එයා තමයි යෙදූ මෘදුකාංග. හරි නේද? යෙදූ මෘදුකාංග තමයි මෙන්න මෙයාලව එකතු කරලා මේ වැඩේ කරන්නේ. තේරුණාද ඔය පුතේ? තවත් විදිහකින් කිව්වොත් ලේඛනයක් සකස් කරන්න පරිශීලකයාට අවශ්‍යයි කියලා පරිශීලකයා ආදානුපාංග මගින් උපදෙස් දෙද්දී ආදානුපාංග මගින් විධානයන් උපදෙස් ලබා දෙද්දී ඒක තේරුම් අරගන්න පරිගණකේ පද්ධති මෘදුකාංග වලට පුළුවන් වුණාට ලේඛනය හදලා දෙන්න ලේඛන හදන යෙදු මෘදුකාංගයක් ඕන. අපි ඒක දැන් දන්නවනේ. මෙයා මැදිහත් වෙලා මෙයාගේ උපදෙස් තේරුම් අරගෙන අන්න ලේඛනය හදලා දෙනවා. මං කිව්වේ විශේෂිත දෘඩාංග උපාංග නැහැ. එකිනෙක කාර්ය සඳහා හැබැයි එකිනෙක කාර්ය සඳහා වෙන වෙනම යෙදූ මෘදුකාංග තියෙනවා. යෙදූ මෘදුකාංග කුමක් කරන්නේද? පරිශීලකයාගේ එකිනෙක කාර්යයන් තේරුම් අරගෙන ඒ අනුව පරිශීලක උපදෙස් තේරුම් අරගෙන ඒ අනුව එකී කාර්යයන් කරලා දෙනවා. ඔබට හොඳින් පැහැදිලි වෙන්න ඇති. මම මේ කොටසදිත් මේ කොටසදිත් ඔබට මේ කාරණය පැහැදිලි කරලා දුන්නා. හොඳයි. දැන් දන්නවා යෙදූ මෘදුකාංග වල කාර්යය. එකිනෙකට වෙනස් කාර්යයන් පරිගණකය මගින් කරන්න ඕන උනාම දුවේ පුතේ අන්න ඒ කාර්යයන් ටික කරලා දෙන්න පරිශීලකයා වන අපට කරලා දෙන්න යෙදූ මෘදුකාංග මැදිහත් වෙනවා. මැදිහත් වෙලා මේ කාර්යයන් ටික කරලා දෙනවා. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු පාඩමේ. දැන් අපට හොඳ අවබෝධයක් තිබෙනවා යෙදූ මෘදුකාංග වල කාර්ය ගැන. දැන් මං යන්නේ ඒ ආකාරයෙන් වැඩ කටයුතු කරන යෙදූ මෘදුකාංග වර්ග කරන්න. මේ බලන්න. යෙදූ මෘදුකාංග වර්ග කරලා තියෙනවා දුවේ පුතේ වර්ග දෙකකට. පොදු කාර්යයන් සඳහා වන යෙදූ මෘදුකාංගත් විශේෂ කාර්යයන් සඳහා වන යෙදූ මෘදුකාංග. තේරුණා නේද? පොදු කාර්යයන් සඳහා වන යෙදූ මෘදුකාංග සහ විශේෂ කාර්යයන් සඳහා වන යෙදූ මෘදුකාංග. මොනවද මේ පොදු කාර්යයන්? මොනවද මේ විශේෂ කාර්යයන්? මෙන්න මේක වෙන් කළ තේරුම් ගමු. ඇත්තම කිව්වොත් දුවේ පුතේ අර මුල්ම පාඩම පටන් ගන්නම ස්ලයිඩ් එකේදී මං දුල පුතාලට පෙන්නවා ලියලා පෙන්නවා කාර්යයන් රාශියක්. ඔය කාර්යයන් පොදුවේ ගත් කල නැත්නම් ඔය කාර්යයන් ඔය තිබුණ විදිහටම ගත්තොත් ඔය ඔක්කොම අයිති වෙන්නේ පුතේ මෙන්න මේ පැත්තට. පොදු කාර්යයන් සඳහා වන යෙදූ මෘදුකාංග වලට. හරි නේද? මේ අපි යෙදූ මෘදුකාංගය වර්ග කරලා තියෙනවා දෙපසට. විශේෂ කාර්යයන් සඳහා වන යෙදූ මෘදුකාංග මොනවද? මෙයාව තේරුම් ගත්තම ලේසි මෙයාව හඳුනා ගන්න. මෙයා කවුද කියලා බලමු. ඔබ හිතන්න ඔබ යනවා බැංකුවකට. බැංකුවක තියෙනවා ATM යන්ත්‍ර. ඔබ ඔබේ දෙමාපියන් එක්ක බැංකුවට ගිහිල්ලා ATM යන්ත්‍රයකින් සල්ලි ගන්නකොට ATM යන්ත්‍රය පරිගණන උපාංගයක්. නැත්නම් අපි පරිගණකයක් කියලා හිතාගමු කෙටියෙන්. මේක නම් අපි කලින් පාඩම් වල කතා කරා. මෙන්න මේ ATM යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න විශේෂ මෘදුකාංග අවශ්‍යයි. විශේෂ යෙදූ මෘදුකාංග අවශ්‍යයි. ඇයි මේකට විශේෂ යෙදූ මෘදුකාංග කියන්නේ? මේකෙන් බෑ වෙනත් කිසිම දෙයක් කරන්න. බොහෝ විට එම ATM අප යම් බැංකුවකට ගියා නම් එම බැංකුවේට අයත් එම ATM යන්ත්‍රවලට විතරයි ඒ මෘදුකාංගය පාවිච්චි කරන්නත් පුළුවන්. වෙනත් බැංකුවක වෙනත් ATM මැෂින් එකකට මේ මෘදුකාංගය දාන්න බැරි වෙනවා. එහෙමත් වෙනවා. තේරුණාද? එතකොට දැන් තේරුණාද පුතේ විශේෂ කාර්ය සඳහා නිද මෘදුකාංග කියන්නේ මොකක්ද කියලා? ATM යන්ත්‍රයක් තුල තිබෙන මෘදුකාංගයක් ගන්න පුළුවන්. බැංකුවකම තව උදාහරණයක් ගමු. බැංකුව තුලට ගිහිල්ලා ගණදුණු කරද්දී බැංකුවේ වැඩ කටයුතු කරන පුද්ගලයින් ඒ නිලධාරීන් ඔවුන්ගේ පරිගණකයේ විශේෂිත මෘදුකාංගයක් විවෘත කරගෙන තමයි වැඩ කරන්නේ.
ඒ මෘදුකාංගය වෙනත් කිසිදු ආයතනයක නැහැ. ඔව් ලෝකේ වෙනත් කිසිදු ආයතනයක නැහැ. එම බැංකුවට එම සමාගමට එම ආයතනයට පමණයි මේ මෘදුකාංගය නිර්මාණය කරලා දීලා තියෙන්නේ. නිර්මාණය කරවගෙන තියෙන්නේ එම බැංකුව. ඔවුන් මෘදුකාංග හදන ඒ කියන්නේ පුතේ යෙදුම් මෘදුකාංග හදන සමාගමකට මුදල් ගෙවලා ඒ මෘදුකාංගය නිර්මාණය කරගන්නවා. අපට මෙහෙම එකක් හදලා දෙන්න. මෙන්න මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒක විශේෂ මෘදුකාංගයක්. විශේෂ යෙදුම් මෘදුකාංගයක්. එම බැංකුවට විතරයි මේ මෘදුකාංගය තියෙන්නේ. වෙන කිසිම බැංකුවකට ඔක ආයේ නැහැ. දැන් තේරුණාද විශේෂ කාර්යයන් සඳහා වන යෙදුම් මෘදුකාංග? මේ වයින් හාත්පසින් වෙනස් චූටි දුවේ පුතේ පොදු කාර්යයන් සඳහා යෙදුම් මෘදුකාංග. අපි ගත්තොත් Microsoft Paint කියන්නේ යෙදුම් මෘදුකාංගයක්. ඒක හරි. ඒක ඕනම පරිගණකයක අපි කතා කරේ PC වල personal computers ඕනම එකක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? අනික ඕනෙම ආකාරයක චිත්‍රයක් අඳින්න පුළුවන් එක පාවිච්චි කරලා. මම උදාහරණයක් කියන්නේ. අපි කියමු ගීත ශ්‍රවණය කරන්න කිසියම් මෘදුකාංගයක් පාවිච්චි කරනවා කියලා. ගීත 10ක මෘදුකාංගයක්. අපි කියනවා මියුසික් ප්ලේයර් එකක්. නැත්නම් ප්ලේයර් සොෆ්ට්වෙයාර් එකක්. හරිනේද? 10ක මෘදුකාංගයක්. ගීත 10ක නැත්නම් සංගීත 10ක මෘදුකාංගයක්. එවැනි මෘදුකාංගයක් තුල ඕනම ගීතයක් ශ්‍රවණය කරන්න පුළුවන්. ඕනම සංගීත කණ්ඩායමක් ශ්‍රවණය කරන්න පුළුවන්. මෙන්න මේ ගීතය හෝ මෙන්න මේ සංගීත කණ්ඩායමේ සංගීත කණ්ඩායම පමණයි කියලා විශේෂ කරලා නැහැ. දැන් බලන්න බැංකුවේ නම් එම ආයතනට විතරයි. පැහැදිලි නේද? හැමෝටම පාවිච්චි කරන්න බෑ. සමහර බැංකුවල තියෙනවා ඔන්ලයින් ඇප්ලිකේෂන් කියලා. උන් ටිකක් වෙනම පැත්තක්. මම සරල කරන්න චුටි දුර්ලභ පුතාලට. ඔබේ අම්මයි තාත්තයි පාවිච්චි කරන මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා පුළුවන් බැංකු කටයුතු කරන්න ගෙදරදා. ඒකට වෙනම මෘදුකාංගයක් ඔබේ අම්මගේ තාත්තගේ මොබයිල් ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියෙනවා. එතකොට චුටි දුවේ පුතේ මොකද වෙන්නේ? ඒ මෘදුකාංගය තියෙන්නේ ඒ බැංකුවේ පාරිභෝගිකයින් වන මුදල් තැන්පත් කරන ගනුදෙනු කරන අය අතරේ පමණයි. වෙනත් අය ගාව නැහැ. වෙනත් අයට දෙන්නෙත් නැහැ. අනිත් අයට වැඩකුත් නැහැ කි. විශේෂ කාර්ය සඳහා වන යෙදුම් මෘදුකාංගයක්. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් දුවල පුතාලට යෙදුම් මෘදුකාංග වර්ග දෙකක් කියලා දුන්නා. පොදුවේ භාවිත කළ හැකි යෙදුම් මෘදුකාංග සහ විශේෂිත වූ යම් කාර්යයක් හෝ දෙයකට භාවිත වන යෙදුම් මෘදුකාංග කියලා වර්ග දෙකක් අපි සාකච්ඡා කරා. අපි යමු පාඩමේ ඉස්සරහට. හොඳයි දුවපිට. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද? අපි යෙදුම් මෘදුකාංග ගැන හොඳින් ඉගෙන ගත්තා. යෙදුම් මෘදුකාංග පාවිච්චි කරලා තනි පරිගණකයකින් ගොඩක් වැඩ කරගන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. එක පරිගණකයකින් කාර්යයන් ගොඩක් කරගන්න නම් එකිනෙකට වෙනස් යෙදුම් මෘදුකාංග ගණනාවක් පාවිච්චි කරන්න ඕන. ඒවා විශේෂිත යෙදුම් මෘදුකාංග සහ පොදුවේ භාවිත කළ හැකි යෙදුම් මෘදුකාංග කියලා වර්ග දෙකකට බෙදනවා කියලා කිව්වා. දැන් මේ කතා කරන්නේ යෙදුම් මෘදුකාංග භාවිතය සඳහා අවශ්‍ය මූලික මෙවලම්. මූලික මෙවලම්. මේවා පුතේ දෘඩාංග කොටස්. හරිනේ? දෘඩාංගමේ කොටස්. මෙන්න දෙකක් තිබෙනවා අපිට කතා කරන්න. මූසිකය සහ යතුරු පූර්ව. අපි කියන පුතේ මෙයා මවුස් මූසිකය. මෙයා කීබෝඩ්. යතුරු පූර්ව. මේ දෙක අපේ චුටි දරුවෝ දැකලා තිබෙනවා ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරයට ගියාම චුටි දුවේ පුතේ හැම පරිගණකයකටම මූසිකයක් සහ යතුරු පූර්වක් බැගින් තිබෙනවා. මෙමගින් පරිගණකය හසුරවන්න පුළුවන්. අපි මෙතනදී කතා කරන්නේ යෙදුම් මෘදුකාංග භාවිතා කරලා අපට අවශ්‍ය වැඩ ටික කරගන්න කොහොමද මේ දෙන්න පාවිච්චි කරන්න කියලා. හරි නේද? මේ දෙන්නගේ පොදු ලක්ෂණයක් තියෙනවා. අපේ දරුවන්ට මතක් කරගන්න පුළුවන්. කාටද කියන්න පුළුවන්ද මේ දෙන්නගේ පොදු ලක්ෂණයක්? බලමු ඔබට මතකද කියලා. ඔව් ඔබ හරි. කවුද පුතේ මේ දෙන්න මොන වර්ගයටද අයිති වෙන්නේ? මේ දෙන්නම ආදාන උපාංග.
එහෙනම් මේ කතා කරන්නේ ආදාන උපාංග දෙකක්. නේද? හරි. mouse සහ keyboard. එහෙනම් යෙදුම් මෘදුකාංග භාවිතය සඳහා අවශ්‍ය වන මූලික මෙවලා මෙයටතේ අපි ආදාන උපාංග දෙකක් කතා කරනවා මූසිකය සහ යතුරු පූර්ව. මේ දෙන්නකින් ඉස්සෙල්ලා ගමු පුතේ අපි මූසිකය ගැන කතා කරන්න. මූසිකය භාවිතය එහෙම නැත්නම් mouse එක පාවිච්චි කරන විදිය. ඊට කලින් අපි මේ අඳුරගමු. මේ mouse එක කොයි වගේද කියලා. මේ රූපේ නම් දැක්කම ඔබට ආස හිතෙන නේද? වයි වර්ණ ලයිට්ස් තියෙන ටිකක් වෙනස් ආකාරයක මූසිකයක් mouse එකක්. බලමු එයා කවුද කියලා පස්සේ. අපි කරුණකින් එක් ගමු උතේ. පරිගණකයේ දෘඩාංග සංරචකයකි. උන ටිකක් අපි ඉගෙන ගත්ත කරුණු යලි මතක් කිරීමක්. දෘඩාංග සංරචකයක්. හાર્ඩ්වෙයාර් කොම්පොනන්ට් එකක්. ඔව්නේ. මූසිකය කියන්නේ දෘඩාංග. ෆිසිකලි අල්ලන්න පුළුවන්. භෞතිකව අල්ලන්න පුළුවන්. භෞතිකව අල්ලන්න පුළුවන්. දැන් මේ පෑන අල්ලන්න පුළුවන් වගේ. හරි නේද? රයිට්. දෘඩාංග කොටසක්. දෘඩාංග සංරචකයක් හાર્ඩ්වෙයාර් කොම්පොනන්ට් එකක්. ඒක හරි. ඒ වගේම මේක ආදාන උපාංගයක්. ඔව් මූසිකය මගින් අපි පරිගණකය තුළට දත්ත සහ උපදෙස් මතක් වෙන මම මෙහෙන් ලියන්නම් මොනවද පුතේ? අපේ පරිගණකයට දත්ත සහ උපදෙස් ආදානය කරනවා. මොන උපදෙස්ද ඇත්තටම ආදානය කරන්නේ පුතේ? පරිශීලක උපදෙස්. හරි නේද? දැන් මේ මම ලියන ස්මාර්ට් බෝඩ් එකේ මේ ටච් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. මේ ටච් ස්ක්‍රීන් එක ආදාන උපාංගයක්. මම මෙයා හරහා උපදෙස් ලබා දෙනවා. ඒ ලබා දෙන උපදෙස් අනුව තමයි අකුරු ලියවෙන්නේ. මම අකුරු ලියනවා. නේද? පහසුම උපදෙස් ලබා දීමක් තමයි ඒක. ඒ අනුව මෙතන අකුරු ලියවිලා පෙන්නනවා. හරි. ඔබ දැන් එන්න මූසිකයේ පැත්තට. මූසිකයට උදව් වෙනවා ඒ විදිහට පරිගණකයට දත්ත ආදානය කරන්නටත් උපදෙස් ලබා දෙන්නටත්. පැහැදිලිනේ දුවේ පුතේ? හරි. තුන්වෙනි කාරණේ. මේක ප්‍රාථමික ආදාන උපාංගයක් කියලා කියන්න පුළුවන්. මොකක්ද දුවේ පුතේ ප්‍රාථමික ආදාන උපාංගයක් කියන්නේ? ප්‍රාථමික කියන්නේ පරිගණකයේ මූලික වශයෙන් තිබෙන ආදාන උපාංගයක්. අපි කලින් ස්ක්‍රීන් එකේ දැක්කනේ කතාව නේද? මූලික මෙවලා. එහෙනම් පරිගණකයක් සකස් කරනකොට හිතෙන ප්‍රාථමිකම මූලිකම මට්ටමේ තිබෙන ආදාන උපාංගයක් අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන් තිබෙන ආදාන උපාංගයක් හා සමානයි. දැන් දුල පුතාලා හැස ලැප්ටොප් එකට එන්නේ නැහනේ. ඔව් ලැප්ටොප් එකේ මූසිකය වෙනුවට තමයි ටච් පෑඩ් එක තියෙන්නේ. මූසිකයේ කාර්ය කරනවා. ස්පර්ශ තලය තියෙනවා. හරි. පරිගණකයකට උපදෙස් හා විධානයන් ලබා දීමට භාවිත වේ. හරිනේ. උපදෙස් හා විධානයන් ලබා දෙන්න පාවිච්චි කරනවා. ඉන්න අමතරව දත්ත ලබා දෙනවා. මේක පාවිච්චි කළා. දත්ත ලබා දෙන උදව් කරනවා. දත්ත ආදානය කරන උදව් කරනවා. හරි නේද? උපදෙස් විධානයන් සහ දත්ත. හරි. 1963 දී ඩග්ලස් එන්ගල්බාට් කියන පුද්ගලයා මේ ඩග්ලස් එන්ගල්බාට් කියන පුද්ගලයා තමයි මේ මූසිකය පරිගණකයක් සඳහා නිර්මාණය කළ තිබෙන්නේ. ඒ කියන්නේ දුවේ පුතේ 1963ට කලින් කීබෝඩ් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. නැත්නම් වෙනත් උපාංග තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මොකටද පුතේ? පරිගණකයේ මෙහෙවන්න නැත්නම් ප්‍රාථමික ආදාන උපාංග වශයෙන්. මේ වසරදී මෙන්න මේ ඩග්ලස් එන්ගල්බාට් හඳුන්වා දෙන පුතේ මූසිකය ප්‍රධාන ප්‍රාථමික ආදාන උපාංගයක් වශයෙන්. මේ හැඩය සහ ඔබ දැන් වර්තමානයේ පාවිච්චි කරන හැඩය වගේ එකක් නෙමෙයි. හොඳේ? හරි හොඳයි. එහෙනම් මූසිකය භාවිතය ගැන අපි තවදුරටත් කතා කරමු ඉස්සරහට ගිහිල්ලා. මූසික වර්ග තියෙන දුවේ පුතේ. මේ යන දුවේ පුතේ එකිනෙකට වෙනස් මූසික වර්ග ගණනාවක් තිබෙනවා. සමහර විට ඔබ මේ ලයිස්තුව දැක්කම පුදුමයටත් පත් වෙයි. මෙච්චර එකිනෙකට වෙනස් මූසික වර්ග මවුස් තියෙනවද? තියෙනවා. අපි එකිනෙක ගමු. මේක හරියට තේරුම් ගත්තම ඔබට තේරෙනවා ඔබට හඳුනා ගන්න පුළුවන් මේ වර්ගීකරණය කොයි වගේ එකක්ද කියලා. අපි ගමු එහෙනම් හරිය. මට අවශ්‍ය වර්ණය තියෙනවා. මුලින්ම පුතේ ලෝකේ තියෙන සියලුම මූසික
නැත්නම් mouse වර්ග කරනවා දෙකකට. ඒකයි මේ තියෙන්නේ. ඒතර මේ කොටස ටිකක් වෙනස්. මේ වර්ගීකරණය. හොඳයි. සියලුම මූසික මේ ඔක්කොම මූසික ටික මේ 3 4 5 6 7 8 9 10 11 12 කියන මේ මූසික ඔක්කොම මේ වර්ග දෙකට අයිති වෙනවා. වර්ග දෙකෙන් එකකට අයිති වෙනවා. වර්ග දෙකටම අයිති වෙන්නත් පුළුවන්. මොනවද පුතේ? රැහන් සහිත මූසික සහ රැහන් රහිත මූසික. හරි නේද? රැහන් සහිත රැහන් රහිත. ඒ කියන්නේ පරිගණකයට සම්බන්ධ වෙන්නේ මේව රැහනකින් මේව රැහනක් නැතිව. අපි බලමු ඉස්සරහට කතා කරන විස්තරාත්මකව. ඉතිරි මූසික ඒවයේ භාවිත තාක්ෂණය මත වර්ග කරලා තියෙනවා. මේවත් සම්බන්ධ වෙන තාක්ෂණය මත වර්ග කරන්නේ පරිගණකයට සම්බන්ධ වෙන තාක්ෂණය මත. මේවා ඒව නිර්මාණය කළ භාවිත වෙන අනෙකුත් තාක්ෂණයන් මත වර්ග කරලා තියෙන්නේ. බලමු. තුන්වෙනි එක යාන්ත්‍රික මූසිකය, ප්‍රකාශ මූසිකය, මාර්ග ගුලාව මූසිකය, ත්‍රිමාණ මූසිකය, ඇඟිලි මූසිකය. මෙතනින් එහා ටිකට අපට සිංහල වචන තාම භාවිතේ නැහැ අපේ සමාජය තුළ. ඒවා කියන පුතේ ගේමින් මවුස්, මේකට නම් කියන ක්‍රීඩා කිරීමේ මූසිකය කියලා, ලේසර් මවුස්, ඊගොනොමික් මවුස්, රෝලර් බාර් මවුස්, පෙන් මවුස්, එහෙම නැත්නම් කියනවා ස්ටයිලස් කියලා. මේ ඔක්කොම ඔබට ඔබේ පරිගණක විද්‍යාගාරය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. මේ ලෝකේ පුරාම තියෙන හැම වර්ගයක මූසික වර්ග ටික මම ඔබට දෙනවා. ඔබේ තොරතුරු තාක්ෂණ කියවීම පොතෙන් ඔබට පොඩ්ඩක් ගිහිල්ලා මේවා grade 6 වලදීම චුඩු දුල පුතාලා දැනගන්න එක හොඳයි. හදිසියෙන් කොහෙද හරි ඔබට මේ වැනි උපාංගයක් දකින්න ලැබුණොත් අඳුරගන්න පහසුයි. ඔබ දන්නවා ඔබ කලබල වෙන්නේ මේ කවුද කියලා. ඔබ දන්නවා මේ පාඩමෙන් පස්සේ ලෝකෙ තිබෙන ඕනම මූසිකයක් දැක්කොත් ඔබට කියන්න පුළුවන් මේ තියෙන මූසිකයක්. මේ අහවල් වර්ගයට අයිති වෙනවා කියලාත් ඔබට මතක් කරගන්න පුළුවන් වේවි. අපි යමු ඉස්සරහට. රැහන් සහිත මූසික. දුවේ පුතේ මේ රැහන් සහිත මූසික මෙන්න මේ විදිහ වගේ වයර් එකකින් සම්බන්ධ වෙලා තියෙනවා. වර්තමානයේ නම් මේක USB කියන පරිගණකයේ තිබෙන කෙවෙනියකට සම්බන්ධ වෙනවා. පෝට් එකකට කෙවෙනියකට. ප්ලග් කරන්න හරි ලේසි. ඔයාලටත් කරන්න පුළුවන්. විදුලි සැරවැදීමක් එහෙම නෑ, බය වෙන්න එපා. හැබැයි මේක ප්‍රවේශමෙන් කරන්න ඕන දුවේ පුතේ. කලබලෙන් ඇද්දොත් කලබලෙන් සවි කරොත් මේ හානි වෙන්න පුළුවන්. හරි. එහෙනම් රැහන් සහිත මූසික. ලෝකේ තියෙන එකිනෙකට වෙනස් බොහෝ මූසික වර්ග රැහන් සහිතව හදනවා. ඒ කියන්නේ අපි ඊළඟට කතා කරන බොහෝ මූසික වර්ග රැහන් සහිතව හදනවා. ඒ ඔක්කොම වර්ග රැහන් සහිතව හැදුවොත්, ඒ කියන්නේ රැහනක් පාවිච්චි කළ පරිගණකයට සම්බන්ධ වෙන්න සකස් කරලා තිබුණොත් ඒවට කියන්නේ wired mouse, එහෙම නැත්නම් රැහන් සහිත මූසික. මුල්ම කාලේ ආවේ මේ USB වලට නෙවෙයි පුතේ. අපි කියනවා PS2 කියලා. PS2 කියන කෙවෙනියකට සම්බන්ධ වෙන්න තමයි මුල් කාලේ ආවේ. අතීතයේ. පස්සේ වර්තමානයේ වෙනකොට අපි ඒක වෙනස් කරගෙන USB කියන කෙවෙනියෙන් තමයි සම්බන්ධ කරන්නේ. එහෙනම් රැහන් සහිත මූසික වයරයක් භාවිතයෙන් පරිගණකයට සම්බන්ධ වෙන මූසික තියෙනවා. හොඳයි දුවේ පුතේ. ඉස්සරහට යන්න. අපිට ඊළඟට හම්බ වෙනවා රැහන් රහිත මූසික. wireless mouse. බලන්න. wireless mouse. මේක වයර් එකක් නෑ මේ. මෙතන වයර් එකක් නෑ. මේ කවුද ඉන්නේ? හිතන්න පුතේ වයර් එකක් නැත්නම් මෙයා කොහොමද පරිගණකයට සම්බන්ධ වෙන්නේ? අන්න ඒක හිතනකොට තමයි මෙයාගේ අවශ්‍යතාවය තේරෙන්නේ. මේ මූසිකය පරිගණකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ රැහන් රහිත සංඥා පාවිච්චි කරලා. එතකොට මේ වගේ සිස්ටම් යුනිට් එකක් තිබුණොත් මම ඩෙස්ක්ටොප් පරිගණකයක් ආකෘතියක් මෙතන අඳිනවා. දැන් මෙන්න මෙහෙම තියෙනවා. බටන් එක තියෙනවා. මෙයා පරිගණකයේත් එක්ක සම්බන්ධ වෙන්න දුවේ පුතේ රැහන් රහිත ආකාරයෙන්. හිතන්න මෙන්න මෙහෙම සිග්නල් වලින්. රැහනක් නැහැ.
එතකොට මේ මූසිකය අඳුරගන්න මොකක් හරි හැකියාවක් මේ පරිගණක තුළ තියෙන්න ඕන. එහෙනම් මෙයාගේම කොටසක් පරිගණක තුළ තියෙන්න ඕනනේ. අන්නේ කොටස තමයි මෙයා. මෙයා අර කලින් කිව්ව වගේ USB පෝට් එකකට සවි කරන්න ඕන පුංචි ඇඩප්ට එකක් හා සමාන දෙයක්. අපි ඒකට කියන ඇඩප්ටර් කියලා. හරිද? වයර්ලස් ඇඩප්ටර් එකක්, රැහන් රහිත ඇඩප්ටර් එකක්. මේක USB පෝට් එකකට සම්බන්ධ කරාම මේ මවුස් එක මේ පරිගණකෙත් එක්ක උදාහරණයක් වශයෙන් සම්බන්ධ වෙලා වැඩ කරනවා. සම්බන්ධ වෙන්නේ මෙන්න මේ උපාංගය හරහා. පැහැදිලි නේද? එතකොට මෙයාට බලය කොහින්ද? ඔව් බලය අවශ්‍යයිනේ. දැන් රැහන් සහිත මූසිකය නම් මේ රැහන දිගේම බලයක් තියෙනවා, විදුලි බලය. මෙයාට වැඩ කරන්න අවශ්‍යයි. රැහන් රහිත මූසිකය සිග්නල්ස් ජෙනරේට් වෙන්නේ කොහොමද පුතේ? සිග්නල්ස් ජෙනරේට් වෙන්න. නැත්තම් අපි කියමු මෙයාගෙන් සංඥා ජනනය වෙලානේ මෙතෙන්ට එන්න ඕන. මෙයාගෙන් සංඥා ජනනය වෙලා මෙතෙන්ට එන්න නම් මේකට විදුලි බලය අවශ්‍යයි. ඒකට පුතේ පුංචි බැටරි එකක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් එන්නේ පුතේ මම ඒකත් ඔබේ අවබෝධයට කියලා දෙන්නම්. අපි කියනවා ට්‍රිබල් A කියලා. ඔය බැටරි වල සයිස් තියෙනවා. ඩබල් A, ට්‍රිබල් A. මෙන්න මේ A3 කියලා බැටරි එක ගහලා ති අන්නේ සයිස් පුංචි සිහින් බැටරියක් තමයි පාවිච්චි වෙන්නේ. එවැනි බැටරි දෙකක් සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා. තනි බැටරිය පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ බැටරි එකක් හෝ දෙකක් සම්බන්ධ කරලා එහි ආයු කාලය තිබෙන තාක්කල් මෙන්න මේ ඩිවයිස් එක පාවිච්චි කළා මෙයා පරිගණකයට සම්බන්ධ කරාට පස්සේ මේ මූසිකයත් මේ පරිගණකයත් අතර සම්බන්ධතාවය ගොඩනගෙනවා. කිසියම් දුරකට අනගින් පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? සාමාන්‍යයෙන් මීටර් 2-3ක් එහයින් පරිගණක තියලා මෙහි ඉඳන් මේ මවුස් එක යූස් කරන්න පුළුවන්. ඒ දුර තීරණය වෙනවා දුවේ පුතේ මේ මූසිකයේ ගුණාත්මක භාවය මත. හොඳයි. එහෙනම් දුල පුතාලට හොඳට තේරෙනවා ප්‍රධානම වර්ග දෙක වන රැහන් සහිත මූසිකය සහ රැහන් රහිත මූසිකය. මම අර කලින් කිව්වා වගේ රැහන් සහිත මූසික පාඩම් කොටසදී කිව්වා වගේ රැහන් රහිත මූසිකත් පුතේ මීළඟට කතා කරන මූසික වර්ග වෙන්න පුළුවන්. ඒ කියන්නේ මීතරින් එහාට කතා කරන 3 4 5 6 කියලා 12 දක්වා කතා කරන මූසික රැහන් රහිත ක්‍රමයටත් හදනවා, රැහන් සහිත ක්‍රමයටත් හදනවා. දැන් ඔබට තේරෙනවා මේ වර්ගීකරණය කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ මූසික වර්ග කරන්න පුළුවන් විවිධ ආකාර මෙතන තියෙනවා ලයිස්තුගත කරලා. තුන්වෙනි එක න බලමු. යාන්ත්‍රික මූසිකය. ඔබට මෙහෙම කෙනෙක් දකින්න සමහරට දැන් නැති වෙයි. ඇයි මං දැන් නැති වෙයි කිව්වේ? මෙයා අතීතයට අයිති කෙනෙක්. මෙයා ඉස්සර කාලේ පාවිච්චි කරපු කෙනෙක්. යාන්ත්‍රික මූසිකය. මෙකැනිකල් මවුස්. තේරුණාද? මෙයා භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. මේ තියෙන මූසිකයේ යටපැත්ත පුතේ අපි මතින් අල්ලුව මේ පැත්ත හරලා පාවිච්චි කරන්නේ මූසිකය. එහි යටපැත්ත මේ තිබෙන්නේ බෝල් එකක් තිබෙනවා. මේක එහෙම මෙහෙ කරද්දී බෝල් එකේ කොටසක් යටින් මේ මේසය හෝ ඒ තලය මත ස්පර්ශ වෙලා ඒක පෙරලෙනවා. XY කියලා දුල පුතාලට මේක සංකීර්ණයි. මම කෙටියෙන් කියන්නේ XY ප්‍රස්ථාරයක් හා සමානව. අන්නේ ගණිත සංකල්පය මත තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හරිද? සාමාන්‍ය මවුස් එකක් වැඩ කරන්නේ එහෙමයි. මුල් කාලේ පුතේ ඔබ දැන් පරිගණකයක තිබෙන මවුස් එකක් කරන් බැලුවොත් යටින් ලයිට් එකක් පේනවා. ඒ ලයිට් එක වෙනුවට මේකේ තිබුණේ බෝල් එකක්. මෙන්න මේ කෑල්ල මෙහෙම කරකවලා ගලවලා බෝල් එක ගිලිටර ගන්න පුළුවන්. අපි සාමාන්‍ය ගිලිටර අරගෙන කාලෙක කාලට පොඩ්ඩක් මේක අනුමත දීරයකින් පිරිසිදු කරනවා. තේරුණා නේද? හරි. එහෙනම් මේ යාන්ත්‍රික මූසිකය දැන් වර්තමානයේ භාවිතේ නැහැ. අතීතයට අයිති. ඔය ටික තමයි ඔබට යාන්ත්‍රික මූසිකය ගැන ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි. අපි යමු හතරවෙනි එක ගැන බලන්න. ප්‍රකාශ මූසිකය. මේ ඔබට වර්තමානයේ දකින්න ලැබෙන මූසික. මට ඔබට තව කාරණයක් කියලා දෙන්න තියෙනවා පුතේ. මේ මූසික ඔබට සාමාන්‍යයෙන් වැඩිපුර දකින්න ලැබෙන මූසිකය
ඔප්ටිකල් තාක්ෂණයෙන් පාවිච්චි කරන්නේ යටින් තිබෙන පුතේ ආලෝක කදම්බයක් විදින ලයිට් එක. එමගින් තමයි මූසිකයේ ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ. ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ මූසිකය අපි චලනය කරනකොට ඒ අනුව තිරේ මත යම් ගමන් කරන දෙයක් තියෙනවා අපි ඒකට කියනවා මවුස් පොයින්ටර් කියලා. හරි නේද? අපි මූසිකය එහෙම කරනකොට ඒ අනුව මවුස් පොයින්ටර් එක තිරේ මත ගමන් කරනවා අපට උපදෙස් සහ විධාන ලබා දෙන්න පහසු වෙන්න. අන්න ඒ තිරේ මත ගමන් කරන මවුස් පොයින්ටර් එක පිහිටන තැන තීරණය කරන්නේ මෙන්න මේ ලයිට් එකේ ක්‍රියාකාරීත්වය අනුව. පැහැදිලි නේද? හොඳයි. එතකොට මෙන්න පුතේ ප්‍රකාශ මූසිකයේ ඔප්ටිකල් මවුස් එක මම මේ දෙන්නෙක් තව දීලා තියෙන්නේ මේ ප්‍රකාශ මූසිකය අපට පුළුවන් රැහැන් සහිතව ඔබට පේන විතර රැහැනක් තිබෙනවා රැහැන් සහිතව ලබා ගන්නත් පුළුවන් ඒ වගේම රැහැන් රහිතව ලබා ගන්නත් පුළුවන්. ඔන්න ඔබට මේක පහසුවෙන් හඳුනා ගන්න තමයි තේරෙන්න තමයි මේ රූප සටහනක් මම මෙතන ඇඩ් කරේ. මම මේ කියන්නේ යාන්ත්‍රික මූසිකය ගත්තොත් පුතේ මේක රැහැන් සහිත පමණයි රැහැන් රහිත එකක් අතීතෙ තිබුණ නැහැ. මොකද මේක පාවිච්චි කරන කාලෙ වෙනකොට රැහැන් රහිත මූසික තාක්ෂණයක් පාවිච්චි වුණේ නැහැ. ඒ නිසා යාන්ත්‍රික මූසික ඒ කාලේ පාවිච්චි වුණේ රැහැන් සහිතව පමණයි. වර්තමානයේ පාවිච්චි කරන ප්‍රකාශ මූසික ඔබට රැහැන් සහිතව ගන්නත් පුළුවන් රැහැන් රහිතව ගන්නත් පුළුවන්. පැහැදිලි නේද පුතේ? හොඳයි. එහෙනම් ප්‍රකාශ මූසිකයත් අඳුරගත්තා. මෙයත් පුතේ සාමාන්‍යයෙන් අපි රැහැන් සහිත පැත්තෙන් මම ලියන්නම්. රැහැන් සහිත කෙනෙක් USB පෝට් එක හරහා තමයි සම්බන්ධ වෙන්නේ. රැහැන් රහිත කෙනෙක්ගෙත් මම ඔබට කලින් පෙන්නුවා. මෙන්න මේ පුංචි ඇඩප්ටර් එක සම්බන්ධ කරන්නේත් USB පෝට් එකක් හරහා. රැහැන් සහිත කෙනාගේ වයරය USB පෝට් එකට සම්බන්ධ කරන්න ඕන පරිගණකයේ තියෙන USB පෝට් එකට. කොටු පෝට් එකක් තියෙනවා. හරි. අපි බලමු ඊළඟ කෙනා. මාර්ග ගුලාව මූසිකය. ඉංග්‍රීසියෙන් කියන දුවේ පුතේ මේකට ට්‍රැක් බෝල් මවුස් කියලා. මේ බලන්න බෝල් එකක් තියෙන පැත්තකින්. සාමාන්‍ය මූසිකයක් වගේ තමයි. මේ මෙහෙම කළා අල්ලන්න තියෙන දුවේ පුතේ මෙහෙම ඇල්ලුවම මේ පැත්තෙන් මහපට ඇඟිල්ලෙන් හසුරවන්න පුළුවන් බෝල් එකක් තියෙනවා. මෙහෙම අල්ල වැඩ කරන ගමන් මහපට ඇඟිල්ලෙන් හසුරවන්න පුළුවන්. මෙය තරමක් ස්මූත් ලෙස බොහොම තියුණු ලෙස පරිගණක තිරය මත වැඩ කරන්න උදව් කරන මූසික වර්ගයක්. මාර්ග ගුලාව කියන වර්ගයේ මූසිකය. මෙහි තිබෙන සාමාන්‍ය මූසික බටන් වලට අමතරව පුතේ මේ බෝල් එකකුත් තිබෙනවා. මේක එහෙ මෙහෙ චලනය කරන්න මොකද්ද? මවුස් පොයින්ට් එක තිරේ මත. මේ බෝල් එක මහපට ඇඟිල්ලෙන් චලනය කරද්දී මවුස් පොයින්ට් එකත් තිරේ මත විවිධ තැන් වලට ගමන් කරවන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙයාලා එනවා පුතේ රැහැන් සහිත තාක්ෂණයට සහ රැහැන් රහිත තාක්ෂණයට. ඒ කියන්නේ වයර් ක්‍රමයටත් වෙනවා වයර්ලස් ක්‍රමයටත් වෙනවා. ඕකේ හරි. අපි යමු පුතේ ඊළඟ කෙනා බලන්න. ත්‍රිමාන මූසිකය 3D mouse. ඔබට දකින්න හරිම අඩුයි. ලෝකයේ ඉන්න වෘත්තිකයෝ පාවිච්චි කරන මූසිකයක්. අපි කියමු ඉංජිනේර්ස්ලා නැත්නම් ඩිසයිනින් වැඩ කරන්න, ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා පාවිච්චි කරනවා. ඒ වගේම රෝහල් වල තිබෙන ටිකක් ඇඩ්වාන්ස් මෙඩිකල් මැෂින්ස්, ඒ කියන්නේ වෛද්‍ය උපකරණ. තිරයක් සහිතව ඔය ස්කෑනින් කරන අන්න ඒවයි පාවිච්චි කරනවා මෙවැනි ත්‍රිමාන මූසික 3D mouse. මේවා පුතේ මේ විදිහටම තියෙන්නේ නැහැ. සමහරට ඒ මැෂින් එකටම සවි කරලා බෝලයක් විදිහට තියෙන පුළුවන් වටේ බටන්ස් ගොඩාක් තියෙනවා. තනි බටන් එකක් දෙකක් නේ පුතේ මේ වගේ බලන්න. එකිනෙක කාර්ය සඳහාම සකස් කළ බටන්ස් තියෙනවා. ඒ බටන්ස් ඒ කාර්ය සඳහා පමණයි. හැඩය මේ විදිහම හිතා ගන්න එපා. හරි නේද? එතකොට වෘත්තිකයෝ පාවිච්චි කරන ආකාර ත්‍රිමාන මූසිකයක් තමයි මේක තියෙන්නේ. මිලෙන් අධිකයි. ඉතා විශේෂිත කාර්යයන් කරන්න බොහොම සියුම් චලනයන් සහිත මූසික වර්ගයක් මවුස් එකක් තමයි 3D mouse කියලා කියන්නේ. හොඳයි. අපි බලමු ඊළඟ කෙනා.
ඇඟිලි මූසිකය හරිම රෙයා හොයාගන්න. හරිම අඩුවෙන් තමයි දකින්න තියෙන දුවපතේ. මේ ඇඟිලි මූසිකය මෙන්න මෙහෙම කරලා මෙන්න මෙහෙම අල්ලගන්න පුළුවන්. මේ තරම් දිග නැහැ. ඔබට පේනවා මේ ඇඟිල්ල අතක සාපේක්ෂව ගත්තම කොයිතරම් පුංචිද කියලා. මෙතන වීල් එකක් තියෙන රෝදයක් වගේ තියෙන කරකවන්න. මේ ඇඟිල්ලට පැලඳගෙන ඉන්නේ. ඔබට පේනව නෙමෙයි. මේ ඇඟිල්ලට මෙහෙම පැලඳගෙන මෙන්න මේ පටියෙන් ඔබට මම වර්ණය වෙනස් කරලා පෙන්නන්නම් දුවේ පුතේ. පේනව නේද? මේ ඇඟිල්ලට මේ වටේට පැලඳගෙන තමයි තියෙන්නේ. අපට ඇඟිල්ලකට පැලඳ ගන්න පුළුවන් එක. හරි පහසු එතකොට. ඕනම තලයක් මත මෙහෙම හසුරවන්න පුළුවන්. චූටි ඉඩක හසුරවන්න පුළුවන්. ඇඟිල්ලක පැලඳ ගන්න පුළුවන්. ෆිංගර් මවුස් මේකත් රැහන් සහිත සහ රැහන් රහිත ක්‍රමයට එනවා. වැඩිපුරම තිබෙන්නේ රැහන් රහිත ක්‍රමයට. හරිම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය සාම්ප්‍රදායික මවුස් එකක් පාවිච්චි කරද්දී නිතරම මවුස් එක පාවිච්චි කළ රැකියාවක කාර්යක නිරත වෙන අයගේ මේ පසුපස ඇතිවන උරහිස සහ ඊට පසුපසෙන් ඇතිවන වේදනාකාරී තත්ත්වයන් වළක්ව ගන්න හොඳ විකල්පයක් තමයි මේ ෆිංගර් මවුස් එක. ඇඟිලි මූසකේ හඳුන්වා දීලා තියෙන විශේෂයෙන් ඒ කාරණෙත් එක්ක. එයා පාවිච්චි කරද්දී අතට හරිම රිලැක්ස් පහසුයි. ලොකු මවුස් එකක් මෙහෙම අල්ල ගන්න ඕනේ නැහැ. ඇඟිලි ඔකගෙම තනි ඇඟිල්ලෙන් මෙහෙම හසුරවන්න පුළුවන්. තේරුණා නේද? හරි. එහෙනම් මෙන්න පුතේ ෆිංගර් මවුස් ගේමින් මවුස්. මවුස් ගැන කතා කරන පළවෙනි ස්ලයිඩ් එකේම තිබුණා මෙන්න මේ පහලින් වර්ණ ගැනෝ මූසිකයක් ලයිට් තිබෙන නිල් පාට නේද? ආන් ඒ වගේ ගේමින් මවුස් මේවයිත් පුතේ සාම්ප්‍රදායික මූසිකයක සාමාන්‍ය මූසිකයක තිබෙන බටන්ස් දෙකට සහ මෙන්න මේ රෝදයක් තියෙන රෝදයට අමතරව තව බටන්ස් ගොඩාක් එනවා මේ 1 2 3 4 5යි 6යි 7යි මේ 2යි 9යි මේ වීල් එකයි 10යි බටන්ස් ගොඩක් තිබෙනවා. ගේම්ස් පරිගණක ක්‍රීඩා කිරීමේ ප්ලේ කිරීමේ හැකියාව ලබා දෙනවා. හරි. එහෙනම් මෙන්න එකත් ඔබ දන්නවා. තව මූසික තියෙන පුතේ ඉගොනොමික් මවුස් කියලා කියනවා. ඉගොනොමික් කියලා කියනවා. මේ මූසිකය නම් හැදුවේ පුතේ ටිකක් සුවිශේෂී කාරණයකට. ඔබට අඳුර ගන්න පුළුවන් මේ අත තිබෙන විදිහේ. සාමාන්‍ය මවුස් එකක් දුවේ පුතේ අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ මවුස් එක හිතන්න. මේ තින්නේ රැහන් රහිත මූසිකයක් වයර්ලස් මවුස් එකක්. අපි සාමාන්‍යයෙන් අල්ලන්නේ මෙහෙමයි. මේ සමතලව තිබෙනවා. ඉදිරියට බලන්න පුතේ මෙහෙම තියෙන්නේ. මේක ටිකක් පොඩි ප්‍රමාණයක මවුස් එකක් මෙන්න මෙහෙම තියෙනවා. එතකොට මේක තලයක් මත මෙහෙම තියලා අපි පාවිච්චි කරනවා. මේ බටන්ස් දෙක මෙහෙම ප්‍රෙස් කරන්න පුළුවන්. හරි නේද? ඔන්න මම දෙපසටම පෙන්නුවා. හැබැයි දුවේ පුතේ මේ ඉගොනොමික් මවුස් එකේ වෙනස තියෙන්නේ බලන ඇන්ගල්. ඒ කියන්නේ බැලුවොත් නිකවට මම මේකෙම බෙන්නන මෙන්න මෙහෙම ඇන්ගල් එකට තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ අත මෙහෙම තියන්නේ ආයාසයෙන්. සාමාන්‍ය තියෙන්නේ මෙහෙමයි. මේසයක් උඩ තිබ්බොත් මෙහෙමනේ අත තියෙන්නේ. අන්න ඒ ස්වභාවයට ගැලපෙන්න මේ මවුස් එක මෙහෙම ඇන්ගල් කරලා හදලා. දැන් තේරුණා දුවේ පුතේ. එතකොට මෙතන හිස්තැනක් එනවා. ඒක ෆිල් කරලා තියෙනවා මේ විදිහට. මේ මහපට ඇඟිල්ල මෙහෙන් තියාගන්න පුළුවන් විදිහට. ඔන්න ඔහම හදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට පහසොයි අපේ අත මෙහෙම කරන්න ගියාම විශේෂ ආයාසයක් දරන්න වෙනවා අත හදාගන්න. දැන් මෙහෙමනම් අත තියෙනවා මේසයක් උඩ සාමාන්‍ය. මෙහෙම කරාම විශේෂ ආයාසයක් මේ අතට අපට නොදැනීවම අත සිරුරට දැනෙනවා. අන්න ඒකෙන් යම් වේදනාකාරී තත්ත්වයක් නැතිනවා අඛණ්ඩව වැඩි වෙලාවක් මූසිකය පාවිච්චි කරලා රැකියාවන් වෘත්තීන් වල නිරත වෙන අයට. අනේ චූටි දුවල පුතාලා පොඩි කාලෙම දැනගන්න. අන්න ඒක වළක්වන්න තමයි පුතේ මේ ඊගොනොමික් මවුස් එකක් හදලා තියෙන්නේ. එයා අත සාමාන්‍යයෙන් මේස තලයක පිහිටන්නේ මෙන්න මේ ඇන්ගල් එකට ඒ ඇන්ගල් එකට හදලා තියෙනවා. එතකොට මේ හැරි මේ ෆිල් වෙන්න හදලා. තේරුණාද දුවේ පුතේ? මෙහෙම නෙමෙයි මෙහෙම. හොඳයි. එහෙනම් දුවේ පුතේ ඉගොනොමික් මවුස් එකක් ගැනත් ඔබ දන්නවා. එහි විශේෂ බටන්ස් කිහිපයක් එක්ක සාමාන්‍ය මවුස් එකක් විදිහට මේක තියෙනවා. හොඳයි එහෙනම් අපි බලමු දුවේ පුතේ ඊළඟ මූසික වර්ගය 10 වෙනි එක. ඊටාම අඩුවෙන් දකින්න ලැබෙන මවුස් එකක් රෝලර් බාර් මවුස් එක. මේ මූසිකය
හරිම ටිකක් වෙනස්. මේක තමයි පුතේ මූසිකය. මේ ලැප්ටොප් එක කීබෝඩ් එකක් කියලා හිතාගන්න. නැත්නම් කීබෝඩ් එකට සමීප කරලා හේතු කරලා තියාගන්නවා. කීබෝඩ් එක මෙහෙම තියෙනවා. කීබෝඩ් එකට හේතු කරලා තියාගන්නවා. මෙන්න මූසිකය. මේ රෝලර් බා කියන්නේ මෙන්න පුතේ බා එක. මේ තිබෙන්නේ බා එක. මෙතන නම් මේ තියෙන බා එක. රෝලර් කියන්නේ මේ කටු වගේ තියෙන්නේ. අන්න එක රෝල් වෙනවා. ඉස්සරහට පස්සට. ඒ අනුව මවුස් පොයින්ට් එක හසුරවන්න පුළුවන් තිරේ මත තියෙන මවුස් පොයින්ට් එක. සියුම් ලෙස හසුරවන්න පුළුවන් රෝලර් බා එක. විශේෂිත බටන්ස් තියෙනවා. මේක USB පෝට් එක කරා රැහන් වලින් සම්බන්ධ කරන්නත් පුළුවන් පරිගණකයට. USB ඇඩැප්ටර් එකක් පාවිච්චි කරලා අර කලින් පෙන්නු වගේ රැහන් රහිත ආකාරයෙන්ුත් මේ උපාංගය ලබා ගන්න පුළුවන් පුතේ. මේක තමයි රෝලර් බා මවුස් එක. සාමාන්‍ය මවුස් එක වගේ කොටක් දිගයි. ඔබට මම මේ රූප දෙකක් දැම්මේ අතේ ප්‍රමාණය හිතා ගන්න ඒ කොතරම් විශාල එකක්ද කියලා. මෙයත් යම් වෘත්තික කාර්යයන් සඳහා පාවිච්චි කරන මූසිකයක්. මේ රෝලර් බා එක එහෙට මෙහෙට ගෙනියන්නත් පුළුවන්. මෙන්න මේ ප්‍රමාණය තුල මේ රෝලර් බා එක එහෙට මෙහෙට යනවා පුතේ. තේරුණාද? මෙන්න මේ ප්‍රමාණයට එහෙ මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේම රෝල් කරන්න පුළුවන්. ඉස්සරහට පස්සට රෝල් කරන්න පුළුවන් මෙහෙම. පැහැදිලි නේද? විශේෂිත මෘදුකාංග එක පාවිච්චි කරද්දී මෙයා හරිම ප්‍රයෝජනවත්. ඒ කියන්නේ රෝලර් බා එකක් එක්කම යූස් වෙන්න පුළුවන් මෘදුකාංග හදලා තියෙන යම් යම් මෘදුකාංග යම් යම් විශිෂ්ට කාර්යවලදී පාවිච්චි වෙනවා. හරි නේද? හොඳයි. එහෙනම් ඔබ රෝලර් බා මවුස් එකත් ඉගෙන ගත්තා. අපි යමු ඊළඟ මවුස් එක. පෙන් මවුස් එහෙම නැත්නම් ස්ටයිලස් එකක් කොහොමද පාවිච්චි කරන්න කියලා බලන්න. පෑනක් නේද? ඔව් පෙන් මවුස් නේ. මේක එන්නෙම රැහන් රහිත ආකාරයට මේ තමයි USB ඇඩැප්ටර් එක. මේක පරිගණකයට සම්බන්ධ කරාට පස්සේ මේ උපාංගය සමග මේ ඇඩැප්ටර් එක සම්බන්ධතාවය ඇති කරගෙන පරිගණකයත් එක්ක සම්බන්ධ වෙනවා. පෙන් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. හිතන්න මෙන්න මේක තමයි ස්ටයිලස් එක කියලා. මේ ස්ටයිලස් එක මම මෙහෙම තලයක් මත මෙහෙම අඳිද්දි ඒ අනුව මේ බලන්න පුංචි අග්‍රයක් තිබෙනවා මෙතන. අන්නේ ටච් වෙන අග්‍රයෙන් තමයි පුතේ මවුස් පොයින්ට් එක මූව් වෙන විදිහ තීරණය වෙන්නේ. පෙන් එකක් වගේ තමයි. හරි. එහෙනම් දුවේ පුතේ අපි ඉගෙන ගත්තා මූසික වර්ග ගණනාවක්ම. හොඳයි දුවේ පුතේ. එහෙනම් හතරවෙනි පාඩම ඔබගේ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයේ 6 ශ්‍රේණියේ හතරවෙනි පාඩම අපි මේ සාකච්ඡා කරන්න අද ආරම්භ කරේ. ඒ පළවෙනි පාඩම කොටස තුල අපි ඉගෙන ගත්තා යෙදුම් මෘදුකාංගයක් කියන්නේ මොකක්ද? අපි එතන මතක් කරගත්ත එක නේද? අපි කලින් පාඩම් වලත් මතක් කරගෙන තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. යෙදුම් මෘදුකාංගයක්, යෙදුම් මෘදුකාංග දහස් ගණනක් පාවිච්චි වෙන්නේ ඇයි? අපේ කාර්යයන් කරගන්න. එතකොට පරිගණකේ හරහා ගොඩක් කාර්යයන් කරන්න හැකි වෙන යෙදුම් මෘදුකාංගය නිසා මෙන්න මේ කරුණ ටික අපි ඉගෙන ගත්තා. ඊට අමතරව අපි යෙදුම් මෘදුකාංග වලින් අපේ කාර්යයන් කරගන්න උදව් වෙන ප්‍රධාන උපාංග දෙකක් කතා කරන්න පටන් ගත්තා. මූසිකය මවුස් සහ කීබෝඩ් යතුරු පුරුව. මෙයින් මූසිකය ගැන අපි කතා කරන්නද පටන් ගත්තා. ඇතන පටන් ගත්තා. මූසිකය හඳුනාගත්තා. එහි වර්ග කතා කරා. එහෙනම් අපි ඊළඟ පාඩම් කොටසින් මූසිකය ගැන තව දුරටත් කතා බහ කරලා එහි ප්‍රායෝගික පාඩම් කොටසකුත් එක්ක මම ඔබ හමු වෙන්න එන්නම්. මේ පාඩම් කොටසෙන් අතර වෙමු.